ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. අදත් අපි සමග එක්වන්නා ඔබ සියලු දෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. අද විශේෂ දවසක්. පියවරුන්ගේ දිනය. අද පියවරුන්ගේ දිනය සමරන ඔබ සෑම දෙනාටම යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම් එක්වන්නවා. මටත් අද තෑගි ගොඩක් හම්බෙලා තියෙනවා. එක ටැග් එක ටැග්ලයින් එකක් තියෙනවා celebrate with the grateful heart. ගුණවන්ත සිතින් සමරන්න කියලා. අපේ ජීවිතේත් එහෙම තමයි. කිසිම වටිනාකමක් නැති අපව උන්වහන්සේ තෝරගෙන මේ සියලු ආශිර්වාද වලින් පුරවලා තියෙනවා. ශක්තිය, බුද්ධිය, විවිධ ටැලන්ට් සහ සියලුම භෞතික ආශිර්වාද වලින් උන්වහන්සේ අපව පුරවලා තියෙනවා. මේ සියලු ආශිර්වාද නැති වුණත් අපිට ගැලවීම නැමැති බලාපොරොත්තුව තියෙනවා. අපි පාපයට වැටෙන හැම අවස්ථාවකදීම අපි උත්සලන්න අපිට හොඳ තාත්තා කෙනෙක් ඉන්නවා. අපි මරණය දක්වා ආරක්ෂා කරගෙන අපිට සදාකල් ජීවනය දෙන තරම් හොඳ පියෙක් ඉන්නවා. එහෙනම් අද මේ අවස්ථාවක් කරගමු. උන්වහන්සේට ගුණවන්ත සිතින් ස්තුති කරන්න. උන්වහන්සේ කරපු සියලු යහපත් දේ සිහි කරමින් උන්වහන්සේට ස්තුති කරමු. ස්වාමින් වහන්සේ අපේ කුළුණයි, උන්වහන්සේ අපේ ශක්තියයි, උන්වහන්සේ අපේ පවරයි. උන්වහන්සේගේ වචනය කියනවා වෙහෙස වෙන පරෝසුලන සියල්ලනි මා වෙතට එන්න මම නුඹට සමාදානය දෙනවයි කියලා. අපි උන්වහන්සේ වෙතට දුවගෙන යමු. උන්වහන්සේ අප සමගයි. හලෙලූයා. Yakuge Valley
අදහන්නම් දෙවි සමීදුනී මාගේ මුලසිතින් ඔබව සොයන්නම් මුවෙකු දිය දහරට ඇදනසේ සමිදේ ඔබගේ බලයෙන් මා හදවත පුරවා ගෙන යන්න සමිදේ ඔබ මාගේ සවියයි යේසුනී ඔබ මාගේ සරණයි ස්වාමිනී ඔබ මට මඟ පෙන්වයි චුදතුනී මා සුලාගෙන යයි මේ දිවි කතර පුරා ඔබ මාගේ සවියයි යේසුනී ඔබ මාගේ සරණයි ස්වාමිනී ඔබ මට මඟ පෙන්වයි චුදතුනී මා සුලාගෙන යයි මේ දිවි කතර නා 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 මේ දිවි කතර නා 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 මේ දිවි කතර පුරා Hallelujah. Hallelujah. ස්තුති වේවා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ගලයි ප්‍රේමේ නදිය ගලයි කල්වාරි කන්දේ සිට මාගේ හද තුලට කල්වාරි කන්දේ සිට මාගේ හද තුලට දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි ප්‍රේමේ නදිය ගලයි ගලයි ප්‍රේමේ නදිය ගලයි ස්තුති වේවා ප්‍රේමේ ඔබ වහන්සේගේ ආදරය ගලන නිසා ස්තුති වේවා ප්‍රේමේ නදිය ගලයි ඔබරවන්න ස්වාමිනේ කල්වාරි කන්දේ සිට හලෙලූයා මාගේ හද තුලට ස්තුති වේවා කල්වාරි කන්දේ සිට ගලන ස්වාමිනේ මාගේ හද තුලට දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි දිව්‍ය ප්‍රේමේ ගලයි ප්‍රේමේ නදිය ගලයි හලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ ආදරය ගලන නිසා ස්තුති වේවා ස්වාමිනේ හැම කැඩුණු හදවතක්ම හැම බිඳුණු හදවතක්ම තුවාල වුණු හදවත් ස්වාමිනේ ඔබ වහන්සේ සුව කරන්න මෙහෙන් ඔබ වහන්සේගේ සුවය ස්වාමිනේ ගඟක් වගේ ගලන නිසා ස්තුති වහන්සේ
අපට මුවාවී දිරි දෙන තාත්තා. අද පියවරුන්ගේ දිනය නිමිත්තෙන් අප ඉන්ෆ්ලුවන්ස් සභාවේ සීත්තු ටික ලස්සන ගීතයක් ගායනා කරන්නට ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි දැන් ඒක බලලා ඉමු. We are all here today to celebrate our Father's Day. There's just one thing to say. To celebrate our Father's Day. Thank you, Daddy. Love you, Daddy. Thank you, Daddy. Love you, Daddy. More than for me. For all the love that you gave me. Hearing me on your glass. You never let me walk alone. Thank you, Daddy. Love you, Daddy. Thank you, Daddy. Love you, Daddy. You're a needed praise. All the pain and burden you embrace. This is my prayer today. That God will bless and give you strength today. Thank you, Daddy. Love you, Daddy. Thank you, Daddy. Love you, Daddy. Thank you, දැන් අපි බලමු අපේ ඉන්ෆ්ලුවන්ස් සභාවේ දරුදැරියන් ටික ඔවුන්ගේ පියවරුන් ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා. Tatya, you have given me the best thing in life. I'm truly grateful to have you in my life. I wish you all the happiness in the world on this special day. God bless you, Tati, and happy Father's Day. I love you, Tati, because you make this weird noise in the morning to clear your nose, and it sounds like, and then it wakes up everyone in the house, and yeah, that's really annoying. But I love you, Tati. I also want to thank you for being there for me in taking me to soccer like almost every single day, and in taking me to matches to cheer me up, and as well as buying me 100 million soccer balls that then I kick over into the fence. And yeah, happy Father's Day, Tati. I love you. Happy Father's Day, Tata. Thank you for everything you've done. Bye. Bye. You're my biggest supporter and my number one fan. I'm so proud to be your son. God bless you, Tati.
Father's Day. I love you, Dorothy, because you make me laugh a lot with your annoying jokes. Thank you for taking me to dance nearly every single day. And thank you that you make me excited. Like, I'm gonna get a dog when I'm 10. Thank you for making me, like, in my better life. Hope you have a great Father's Day. And that you make me laugh with your, you say swearing when the traffic is really bad. Thank you for taking me to the snow and making me happy. Hope God will lead you to another special area with your family, and hope you have a good day. Happy Father's Day, and I love you, Tati. I love my daddy, he's so cute. I love my daddy because he buys me food from the shop. He loves me so much and he helps me learn. He'll be for me whenever I need him. And he sometimes take me to the park, and sometimes we eat McDonald's with him. He makes me laugh that I love him too. Thank you, Tati. I love you. Bye. Tati is that he is very funny and he makes lots of jokes that doesn't make sense. What I also like about Tati is that he helps me with my studies and helps me pass tests, and also that he's very funny and that he likes to play with us, and he's very caring, and he always wakes us up in the morning so we don't sleep in before school. And also I love Tati because he's my dad, and I wouldn't want any other dad except him. I love my daddy, and she gives me chocolate every time, and she hugs me every time, and she cuddles me every time, and she gives me chocolate, and she plays carrom with me, and we go to the park, and we love every time to say bye, and I love to eat chocolate. Bye. My daddy cuts the grass and he buys presents to me, and he trains me soccer. He trains me how to kick the ball, dribble the ball, and do all that stuff. And he reads me books sometimes, and he picks me up at school. He lets me have play dates with my cousin. My daddy plays with me. He goes to the playground with me. He plays carrom with me, and he gives me chocolate and McDonald's to eat. He cares for me. He plays with me and races with me. Bye. Happy Father's Day. My daddy is a nice man. He cooks yummy food for me. He helps me to do homework with me. He loves Jesus. I love my dad. I love him very much. I love my daddy, and my daddy has a lot of work. And my dad eats a lot of food that my mom gives. And also, sometimes he needs to go to a person in his phone very quick. And sometimes I love my daddy
because He fixes so many stuff for me and buys so many stuff for me. Even though I have to deal with Him watching for like an hour and singing his Tamil songs, I still love Him a lot. Hello everybody, I love my dad and mom so much in my heart. I love them in my horrible heart. For my only one. I love mom and dad the most. I love them in my heart. I love අපි දැන් යමු වන්නට යන්නේ අප දරදරියන්ගේ තවත් එක් අංගයකට. දෙවියන් වහන්සේගේ අනර්ග නාමයෙන් දේව ගෘහයට ඔබ ආරාධනා කරනවා පිළිගන්නවා. අද දින අපි සමරනවා පියවරුන්ගේ දවස. මුලින්ම ලෝකයේ මවා පාලනය කරන්නා වූ තනන් වහන්සේ අපගේ පියාණෝ නිසා අපි උන්වහන්සේට ස්තුති කරනවා. මේ අවස්ථාවේදී මම කැමැති බෙදා ගන්න හිතෝපදේශ 20 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්‍රඥාවෙනි එය ගොඩනැගිය යුත්තේ ඥානෙනි එහි කාමර අගනා සැරසිලි වලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි. මේ ගැන කල්පනා කරද්දී මගේ සිතට හරියට කාවැදුනා මේකේ සත්‍යතාවය. අද අපි පියවරුන් වෙනුවෙන් යාඥා කරද්දී අපි මේක මතක් කරගන්නවා. මේ පදනම, ගෙදරක පදනම ප්‍රඥාවෙනුත් ඥානෙනුත් බුද්ධියෙනුත් ස්වාමිනී දෙවිපියාණෙනි අපි අද යාඥා කරනවා අපේ පියවරුන්ට මේ නාලිකාව තුල සම්බන්ධ වෙලා සිටින සෑම තාත්තා කෙනෙක් වෙනුවෙන් අප සභාවේ Blacktown Influence සිංහල සභාවේ සෑම තාත්තා කෙනෙක්ම ඔබ වහන්සේගේ දෑතට ගෙනෙනවා ස්වාමිනී. ඔවුන්ට ප්‍රඥාවත් ගුණවන්තකමත් ඥානයත් පවිත්‍රකමත් ඔබ වහන්සේගෙන් අද ඉල්ලා සිටිනවා. පියාණෙනි
මේ අමාරු කාලවල තුලදී ඔවුන් ගමන් කරද්දී ඔබ වහන්සේගේ අත තදින් අල්ලාගෙන ඔවුන්ගේ ගෘහයේ ඔවුන්ගේ ස්වාමිනී වැඩ කරන ස්ථානවල ඔබ වහන්සේගේ නාමය දරන බලවත් තාත්තලා කරන්ට පියාණෙනි ඔවුන්ගේ දරුවන්ව යහමඟ හසුරුවන්ට ඔබගේ වචනේ ප්‍රකාරයට ඔවුන්ට දිරිමත් කරන්ට ඔවුන් යන අමාරු කාලවල වලදී දේව දූතයන් ඔවුන් වටා ලං කරන්ට ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධාත්මය ඔවුන් පිට වගරුවන්ට පිරී ඉතිරී යන තරමට අපේ තාත්තලව පුරවන්ට ස්වාමිනී දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයේ දරන සෙනගක් හැටියට ඔවුන් ඔබ වහන්සේ මේ ලෝකේ ආලෝකය කර තිබෙනවා ඔබ වහන්සේ මේ ලෝකයේ ඔවුන්ව ලුණුව තබා තිබෙනවා පියාණෙනි ඔවුන් සමග සිටමින් ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ට සුබ දවසක් සෑම දවසක්ම සුබ කරන්ට පියාණෙනි තවත් බලවන්ත දේ ඔවුන් වැඩ කරන ස්ථානවල ඔවුන්ගේ නිවස් තුලත් ඔවුන්ගේ පවුල් තුලත් කරන මෙන් ඔවුන්ව බලවත් කරන්න ඔවුන්ව සර්ව සම්පූර්ණ කරන්නට මගේ පියාණෙනි ඔබ වහන්සේට අබා පියාණෙනි කියා අප නම දින්නේ ඔබ වහන්සේ අපව දරුකමට ගත් නිසා ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා මේ සෑම තාත්තා කෙනෙක් ගැන ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලින් හැම තාත්තා කෙනෙක්ම වසන්ට ඔව් දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ දෑතට ඔවුන්ව බාර කරනවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයේ කරුණ කොටගෙනය ආමේන් අද සුවිශේෂයේ ලූක් 15 වෙනි පරිච්ඡේදයේ 11 සිට 32 දක්වා තවද උන්වහන්සේ මෙසේ වදාළසේක එක් මිනිසෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය ඔවුන්ගෙන් බාලයා පියාණෙනි ඔබගේ දේපල වලින් මට අයිති කොටස දුන මැනවයි පියාට කීය එවිට ඔහු තමාගේ දේපල ඔවුන් අතර බෙදා දුන්නේය නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන දුර රටකට ගොස් එහිදී දුරාචාරයෙහි යෙදමින් තමාගේ සම්පත් නාස්ති කර දැමීය සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අගහිඟකම් දැනෙන්න විය. එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අත්වැසි වීය. ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපලට ඔහු යවීය. ඌරන් කන කරල් වලින් වුවද තමාගේ කුස පුරවා ගන්න ඔහු කැමති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝය. එවිට ඔහු හරි සිහි කල්පනාවට පැමිණ මාගේ පියාගේ කුලිකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කැම තිබේ. එහෙත් මම මෙහි සාගින්නෙහි නැසෙමි. මම නැගිට මාගේ පියාණන් වෙත ගොස් පියාණනේ දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද පව් කළෙමි. මින්මතු ඔබගේ පුත්‍රයායි කියනු ලබන්නට නොවැටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එකෙකුමෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමියයි සිතා පිටත්ව තම පියා වෙත ගියේය. ඔහුගේ පියා දුරතියම ඔහු දැක අනුකම්පාවෙන් ඇලලී දුව ගොස් දෑතින් ඔහුගේ ගෙල වැළඳ සිපගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද මම පව් කෙලෙමි. මින්මතු ඔබගේ පුත්‍රයායි කියනු ලබන්නට නොවැටෙමි කීය. එහෙත් පියා සිය මෙහෙකරුවන් කැඳවා වහා හොඳම සලුව ගෙනවිත් මොහුට අන්දවන්න. මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් දමන්න. තරකල වස්සා ගෙනවිත් මරන්න. අපි කාබී ප්‍රීති ප්‍රමෝද වෙමු. මන්ද මේ මාගේ පුත්‍රයා මැරී සිටිය යලි ජීවත්ව සිටීය. නැති වී සිටි සම්බ වී යයි කීය. එවිට ඔහු ප්‍රීති ප්‍රමෝද වන්න පටන් ගත්හ. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ගොවිපලට ගොස් සිටියේය. ඔහු පෙරලා එන්නේ ගෙදරට ලං වූ කල නැටුම් ගැයුම් වැයුම් හඬ අසා දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬ ගසා මෙහි තේරුම කිමැක්දයි කීය. ඔහුද ඔබේ සහෝදරයා ඇවිත් සිටියේ. ඔබේ පියා ඔහු සුවසේ ආපසුලත් බැවින් තරකල වස්සා මැරෙව්වයි කීය. එහෙත් ඔහු කිපී ගෙට ඇතුළු වන්නටවත් නොකමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත් ඇතුළට එනමෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහු උත්තර දෙමින් මෙපණ අවුරුදු ගණනක් මුල්ලේම මම ඔබට සේවය කරමින් සිටියෙමි. කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමග ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණක්වත් කිසි කලක මට නොදුන්නේය.
එහෙත් ඔබගේ මුළු වත්කමම පරස්ත්‍රීන් සමග නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියම ඔහු නිසා තරකල වස්සා මැරුවේයි පියාට කීය. ඔහුද පිළිතුරු දෙමින් පුතේ ඔබ නිතරම මා සමග සිටිය. මා සතු සියල්ල ඔබ සතුය. අප ප්‍රීති සන්තෝෂ විය යුතුයමය. මන්ද මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත්ව සිටිය. නැති වී සිටි නමුත් නැවත සම්භ වී යයි කීය. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. අද පියවරුන්ගේ දිනේ ගක් අය මෙවැනි දවසක් එනකන් ඉන්නවා. එක්ක පියවරුන්ට නැත්නම් මව්වරුන්ට උපස්ථාන කරන්න. මම හිතුවා අද අපි සියලු දෙනෙක්ම දන්නව දේව වචනේ කොටසක් දැස බලන්නේ කියලා. ඔබ දෙන්නේ ලෝකතුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදය. ඒ කොටසේ සඳහන් කරනවා ඊට අලංකාර කතන්දර කීපයක්. විශේෂයෙන් එතන තියෙනවා උපමා තුනක්. මේ උපමා තුන අපි දන්නා උපමා පළවෙනි එක තමයි නැති වූ බැටළුවාගේ උපමාව. සන්ඩේ ස්කූල් එක අපි ඉගෙන ගන්නවා. දෙවෙනි එක තමයි නැති වූ කාසිය උපමාව. තුන්වෙනි එක තමයි නැති වූ පුත්‍රයා නැත්නම් අකීකරු පුත්‍රයා කියලා අපි හුඟක් දන්නා වූ කොටස. දැන් මේ කොටස් මේ වගන්ති මේ උපමා තුනම යේසුස් වහන්සේ දේශනා කරන්න හිතුවේ ඒ වෙලාවේ හිටියාවු සෙනගගේ ප්‍රශ්නයක් මතු කරන්න. ඒ කාලේ ඒ අවස්ථාවේදී පරිසවරු සහ ලියන්නෝ සහ ආගමික නායකයෝ යේසුස් වහන්සේට දොස් කියන්න පටන් ගත්තා. කෙලින්ම නෙමෙයි මුමුණන්න පටන් ගත්තා. යේසුස් වහන්සේ පෞකාරයන් සහ යේසුස් දෙවියන් වහන්සේට විරුද්ධව ගිය මිනිස්සුත් එක්ක කෑම ගන්නවා හැසිරෙනවා කියලා. දැන් යේසුස් වහන්සේ යම් කිසි දෙයක් කියන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරනවා නැති වූ බැටළුවා පිළිබඳව. ඉන්පස්සේ නැති වූ කාසියක්. ඒ කාන්තාවකට දුප්පත් කාන්තාවකට තිබුණේ කාසි 10, විදි කාසි 10 එකක් නැති වුණාම ඒ පහනක් පත්තු කරලා මුළු ගේ පුරාම හොයනවා. තුන්වෙනි එක තමයි නැති වූ පුත්‍රයා. මේ නැති වූ පුත්‍රයා, නැති වූ කාසිය, නැති වූ බැටළුවා වගේ තියන්නා වූ ඒ උපමාව තුනෙන්ම සඳහන් කරන්නේ එක පණිවිඩය. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඕනම කෙනෙක්ටම ඇතුල් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමාන්විතභාවය, පියකු ස්වභාවය උන්වහන්සේ නැති වූ අය සොයාගෙන ඔවුන් පිළිගන්නවා කියන්නව සත්‍යය. පරිසවරු මේක මුමුණන්න පටන් ගත්තා. අපි දකිනවා ඒ අයගේ ආගමිකත්වයක් තිබුණා. ඒ අය හොඳයි අනිත් අය නරකයි කියලා. දැන් දේව වචනේ යේසුස් වහන්සේගේ තිබෙනා වූ ඉගැන්වීමේ තිබුණේ අනුග්‍රහය කියන වචනය. අනුග්‍රහය කියන්නේ අපි සුදුසු නෙවෙයි උන්වහන්සේගේ ප්‍රේමය ලබන්න. මේ අනුග්‍රහය ගැන තමයි මේ උපමා තුනම කියන්නේ. ඉතින් මේ අනුග්‍රහය සම්පූර්ණයෙන් මේ අනුග්‍රහය ගැන උපරිමෙන් කියන්නා වූ උපමාව තමයි තුන්වෙනි උපමාව. අකීකරු පුත්‍රයාගේ උපමාව. නැත්නම් නැති වූ පුත්‍රයාගේ උපමාව. මේකේ ප්‍රධානතම අරමුණ නැත්නම් කේන්ද්‍රය එයාගේ තිබෙනා වූ ජීවිතයේ තිබෙනා වූ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. මේක තේරුම් ගන්නට පොඩ්ඩක් ඒකේ පස්සෙම බලන්න ඕනේ. දැන් මෙතන තියෙනවා තාත්තා කෙනෙක්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිමාල් පුතෙක්, බාල පුතෙක්. එතන සඳහන් කරනවා උරුමයක් ගැන. ඒ කියන්නේ උරුමයක්, තාත්තගේ උරුමයක්. දැන් මේකේ පසුබිම තේරුම් ගන්නකොට ඒ කාලේ තිබුණා වූ සංස්කෘතිය අනුව වැඩිමහල් පුතාට අනිත් අයට වඩා දෙගුණයක් මේ උරුමය ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩිමහල් පුතා දැන් මෙතන පුතාලා දෙන්නෙක් හිටියා. ඒ නිසා උරුමය සම්පූර්ණයෙන් තුනට බෙදලා එහෙන් පුතාලා දෙන්නේ ඒකෙන් කොටස් දෙකක් වැඩිමහල් පුතාට, එක කොටසක් බාල පුතාට. ළමයි 9 දෙනෙක් හිටියා නම් ඒක 10න් බෙදලා කොටස් 9 දෙනාට එක කොටස ගානේ වැඩිමහල් පුතාට කොටස් දෙකයි. ඒ වගේ තමයි සිරිත, චාරිත්‍රය. ගෑනු ළමයින්ට එම කියන්නේ නැහැ. මොකද හේතුව ගෑනු ළමයි විවාහ වුණාම පවුලෙන් පිට වස්තු යන නිසා. ඒත් එක්කම වැඩිමහල් පුතා කුළුඳුලෙක් නෙවෙයි නම් මේ සංසිද්ධිය මේක අදාළ නැහැ.
දැන් මේ පසුබිමෙන් තමයි අපි දකින්නේ මේ බාල පුතා ඇවිල්ලා තාත්තගෙන් ඉල්ලන තමාගේ උරුමය. සාමාන්‍යයෙන් මේක සාමාන්‍ය උරුමය කියලා කියන්නේ පුද්ගලයා මැරුණාන් පස්සේ කරන දෙයක්. උරුමය කියන්නේ තාත්තා හරි කවුරු හරි එයාගේ උරුමය බෙදාගන්න පටන් ගන්න එයා මිය ගියන් පස්සේ. නමුත් මේක ඒ පුතා ඇවිල්ලා තාත්තගෙන් ඉල්ලන්නේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙදී. මේක හරි සුවිශේෂ දෙයක්. ඔබ කල්පනා කරන්න ඕනේ යේසුස් වහන්සේ මේ පාවිච්චි කරපු උදාහරණය ඉතා අන්ත උදාහරණයක්. අපි මේ සමාජයේ දැක්කොත් මෙවැනි පුතෙක් ඉතාමත්ම ජරාන්තක පුතෙක් කියලා සලකන්නේ. දැන් මේ අන්ත උදාහරණය තමයි කතා. කොටින්ම එයා කියන්නේ අනේ තාත්තේ මම ඔයා මැරණකන් ඉන්න බෑ. ඔයාගේ උරුමේ කොටසලා. ඇවිල්ලා මගේ කොටස දෙන්නයි කියලා කියනවා. මේ තාත්තා එයාගේ කොටස දෙනවා. දැන් මේ උපමාවේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ හදවත, දෙවියන් වහන්සේගේ පිය හදවත අපට පෙන්වුම් කරන්නයි. දැන් එතන සඳහන් කරන 13 වෙනි වගන්තියේදී ලෝක 15 නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේ කියලා. ඔහු ගමේ වටේ තියෙන අහල පහල හිටියොත් නැහැ. දුර රටකට ගියා. එහි නාස්ති කරලා අවකල් ක්‍රියා කරලා හිටියා කියලා. සමහරක් කළා සමහර වෙලාවට ඔබගේ හදවතේ ඔබට දැනෙනවා ඇති. ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා කියලා. දේවවචනේ සඳහන් කරනවා සියලු දෙනාම පාපයෙන් දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා තියෙනවා. ඈත් වෙලා කියලා. දෙවියන් වහන්සේ සෑම කෙනෙක්ම මවල මනුෂ්‍ය සංගතිය මවලා දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා මනුෂ්‍ය සංගතිය. ඔබ මොන ආගම මොන ධර්මයක් ආගමක් නැති වුණත් කවන්නේ දෙවියන් වහන්සේ මවපු කෙනෙක් දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා ඔබ නැවතත් උන්වහන්සේ වෙතට එන්න. ඔබ මේක විශ්වාස කරන්නේ නැතුව ඇති. එවැනි කෙනෙක් මේක නරඹනවා. නමුත් හැම මිනිස්සෙක්ම දේවම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද කෙනෙක්. මේ නිසා දෙවියන් වහන්සේ මේ අකීකර පුත්‍රය නැති වූ පුත්‍රය වගේම අපි නැවතත් හැරි එනකම් බලාගෙන සිටිනවා. සහෝදර සහෝදරනි අපිට සඳහන් කරනවා මේ පුතා කියලා තමයි ෆුල් මුළු වස්තු නාස්ති කරයි කියලා. සමහර වෙලාවට ඔබේ ජීවිතේ ඔබට කල්පනා කරන්න වටපාන්නේ ඔබ ඔබේ ශක්තියෙන් මහන්සි වෙලා ඔබ ජය ගන්නට තත් කරා. නමුත් ජීවිත කාලයක් මහන්සි වෙලා අතේ මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ? පවුලට මොකක්ද වෙලා තියෙන්නේ? ජීවිතේ සමාදානයක් නැති වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ මේ කතා කරන්නේ අද ඔබට. මේ පිය දෙවියන් වහන්සේ බලන් සිටිනවා. උන්වහන්සේ මවපු මේ දරුවා ඔබේ නම කියලා කියන. නැවතත් හැරෙනවා. මේ සමහර විට ඔබේ ජීවිතයේ අන්තිම තත්ත්වයේ ඉන්නදී සමහර විට අන්තිම තත්ත්වයක් නොවෙන්න පුළුවන්. සමහර විට එවැනි අන්ත තත්ත්වයක ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ දෙවියන් වහන්සේ අපට පුද කරන්නා වූ මේ ගැලවීම මේ සමාදානය මේ ජයග්‍රහණය කොච්චර අලංකාරද කියලා. සමහර විට අපේ ජීවිතේ හොඳ දේවල් කාලයක් යනකොට අපිට ඒව මතක් වෙන්නේ. අපිට සඳහන් කරනවා මේ පුතා අවකල් ක්‍රියා කරලා ජීවිතයේ සියලු වස්තු නැති කරගත්තා කියලා. 14 සඳහන් කරනවා ඔය සියල්ල විදම් කර පසු ඒ රටේ මාත් සාගරයක් හටගත්තයි කියලා. ඔහුට හිඟ වෙන්නට පටන් ගත්තයි කියලා. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේ සේවය කරන්න ගියා. හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු ඇව්වේ. දැන් මේක යුදෙව්වේ. යුදෙව් ඌරු ළඟටවත් යන්නේ නැහැ. ඌරු මස් කන්නේ නැහැ. මේක මුස්ලිම් කට්ටිය වගේ. ඔහු ඌරන්ට කන්න දෙන්න ජොබ් එකක් හම්බුණා. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. ඒත් ඔහු සිහි උපදවා කතා කොට. එතන සඳහන් කරනවා ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරව ගන්න කර. සමහර වෙලාවට ඛණ්ඩ සල්ලි නැතුවද ඌරන්ට ඛණ්ඩ දුන්න මේ කරල් කෑවයි කියලා. ඒ වෙලාවේදී 17 වෙනි වගන්තිය කියනවා ඔහු සිහිය උපදවා කතා කොට.
සමහර වෙලාවට අපේ සිහිය එන්නේ අපි අන්තව වැටිලා ඉන්න වෙලාවදී. කිසිම සිංහලෙන් කියන එල්ලෙන් අත්තක් නැති වෙලාවදී. ඒ අවස්ථාවේදී කල්පනා කරන්න පටන් ගන්නවා. මං ඉන්න තැන, මං හිටපු තැන, සිටි යුතු තැන. මේ පුතාට සඳහන් කරන 17 ඔහු සිහිය උපදවා ඔහුටම කතා කරලා කියනවා. මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනවට වඩා කැම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිනවා. මම නැගිට මගේ පියාණන් ළඟට ගොස් ඕ සැලසුමක් දානවා. පියාණනි ස්වර්ගයට විරුද්ධව ඔබ ඉදිරියේදී පව් කළේ. තවත් ඔබගේ පුත්‍රයයි කියනු ලබන්න නොවටිනු. ඔබගේ කුලීකාරයන්ගේ එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවා. ඔහුට කියන්නේ මේ කියා නැගිට තමාගේ පියා වෙතට ගියේ. සහෝදර සහෝදරනි, ඔව් අන්ත තත්වයකට පත්වෙච්ච ගම අපි දකිනවා ඔව් සිහිය එනවා. ඔව් කල්පනා කරනවා මං සිටියේ කොහෙද? මං ඉන්නේ කොහෙද? මගේ ශක්තිය මගේ තාත්තගේ ගෙදර ඒ වස්තුවේ පුතෙක් හැටියට ඉන්න තිබුණ අවස්ථාවේ මම තනියෙන් මගේ ජීවිතේ ගියා. දෙවියන් වහන්සේට ඕනේ අපිට යම් කිසි දෙයක් කියන්න. උන්වහන්සේ තාත්තා කෙනෙක් වගේ. උන්වහන්සේ අපිට සලකනවා කියලා. අපි කියුවා ඔය ප්ලෑන් එක දාන්න. කාරණා තුනක්. ඉස්සලම කියනවා ඕ දැන් පොඩි පෙරහුරුවක් කරන්න ඇති. හිතෙන් කල්පනා කරගෙන ඉන්න මම මේක මගේ තාත්තට කියනවා. මම ළඟට ගියාම ඉස්සලාම දැන් මෙවැනි කතා සිංහල චිත්‍රපටවල තියෙන්නේ. කකුල් අල්ලලා වැඳලා කියලා තාත්තේ මම ස්වර්ගයටත් ඔබටත් විරුද්ධව පව කරනවා. මම ඔබගේ පුතා කියලා කියන්නවත් සුදුසු නැහැ. තුන්වෙනිව කියනවා අනේ ඔයාගේ සේවකයෙක් හැටියටවත් මාව බඳවා ගන්න. ඔහු මුලින්ම ඔහුගේ පාපයේ තීරුම් ගන්න. ඔය ගැන පසුතැවිලි වෙනවා. ඒක තමයි කියන්නේ මම ඔබටත් ස්වර්ගයට විරුද්ධව පව කරන්නේ. දෙවෙනුව ඔහුගේ තියෙන වත්තප්පය ගැන ඔහු තේරුම් ගන්නවා. මම සුදුසුෙක් නෙමෙයි මං කරලා තියෙන වැරදි ගොඩයි. මම සුදුසු නෑ. ඔයාගේ පුතෙක් කියලා කතා කරන නිසා. අනේ ඔයාගේ සේවකයෙක් හැටියටවත් මාව බඳ ගන්න. එයා තාත්තා දෙන ඕනම දඬුවමකට පාතබට ලෑස්ති. අපිට කියනවා ඔව් මේම කල්පනා කරලා ඔහු ගෙදර යනවා. 20 දෙවෙනි කොටසේ සඳහන් කරනවා. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක්ක. අනුකම්පාවී දුව ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිපගත්තේ. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි දැන් අර සැලසුම් කරපු කල්පනා කරපු ඒ වදන් ටික දැන් කියනවා. පියාණනි ස්වර්ගයට විරුද්ධව ඔබ ඉදිරියේදී පව් කළමි. තවත් ඔබගේ පුත්‍රයායි කියනු ලබන්නට නොවටිමි කියලා. අපිට කියනවා 22 වෙනි වගන්තියේ එච්චරයි කියන්න පුළුවන් උනේ. නමුත් පියා තමගේ දාසයන්ට කතා කොට ඉතා හොඳ සලුව වහම ගෙනවෙත් මොහොත පළඳවන්න. මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ට පාදවල වහඳ දමන්න. තරකල වස්තා ගෙනවිත් මරන්න අපි කමෙන් ප්‍රීතිවෙමු. මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසි නැවත ජීවත්ව සිටි ඔවුන් නැති වී සම්භවීයයි කිව්වේ. එවිට ඔහු ප්‍රීතිවෙන්න පටන් ගත්තෝය. සහෝදර සහෝදරනි තාත්තට මෙයාගේ සම්පූර්ණ කතාවවත් කියන්න බැරි වුණා. කොටින්ම මෙයා දුර ඉඳන් එන්නකොට තාත්තා තමයි මගට දුවන් යන්නේ. සමහර විට මේ අපි සන්ඩේ ස්කූල් වල චිත්‍රපට වල කියන දෙවියන් මේ තාත්තා දුකේ බලන් ඉන්නවා කියලා. මම හිතන්නේ නෑ ඒක නෙමෙයි මේ මෙතන තත්ත්වය. තාත්තට අමතක වෙලා නෑ මේ මගේ පුත්‍රයා නැති වෙලා මම අහවම මම එයාව පිළිගන්න ඕනේ කියලා. දුර සිටම දැක්කම අඳුර ගන්නවා. තාත්තට මතකයි පුතාව. අන්ත දේවල් කරත් තාත්තගේ පුතා. ඒක වෙනස් වෙන්නේ නැහැ. සහෝදර සහෝදරනි දෙවෙනි කොටස කිව්වහන් පස්සේ ඔයාට විරුද්ධ දෙවියන් වහන්සේට විරුද්ධ පව් කරලා තියෙනවා. මම පුතෙක් නෙමෙයි. මට පුත්‍රයා කියලා කියන්නවත් බෑ. සේවකයෙක් හැටියට බඳව ගන්න කියන්නේ ඉස්සල්ලාම තාත්තා වැඩිට බහැලා. අපි දකින්නවා. යා මේ සලුවක් පලඳන්න කියනවා, මුදුවක් පලඳන්න කියනවා, වහන් පලඳවන්න කියනවා. තරකල වස්තා මරන්න. දැන් අපි පාටියක් දාන්න ඕන. අපි සතුටු වෙන්න ඕන.
එයා සූදානම් කරපු කතාවක් කියන්න බැරුණා. තාත්තට ඒව වැඩක් නැහැ. මොකද එයා පුතා පසුතැවිලි වෙලා ගෙදරට ඇවිල්ලා දෙනවා. ප්‍රශ්නය වැඩක් නෑ. දැන් පසුතැවිල්ල මම දකිනවා. ඒ පසුතැවිල්ල නිසා කිසිම නඩු ඇසීමක් නෑ. දඬුවමක් නෑ. මගේ පුතා නැවතත් ආව මතකද? තාත්තා මගට ගිහිල්ලා ගෙදරට එනවා. සහෝදරනි පුත්‍රකම යාගේ නැති වෙලා තිබුණේ නෑ. එයා සල්ලාලකමේ ගියා. දෙවියන් වහන්සේ වගේම ඒ තාත්තගේ පුත්‍රකම නැති වෙලා තිබුණේ. සමහර විට ඔතන ඔබ ඉන්නවා ඇති. ඔබ හිතනවා ඇති මම සුදුස්සෙක් නෙමෙයි. මගේ ජීවිතේ මම ගැන දන්නවා. අපි සමහර වෙලාවට හරි ලස්සනට ඉන්නවා. නමුත් අපි දන්නවා අපි කවුදයි කියලා. අපේ ජීවිතය අපි දන්නවා. අපි මේ කොයි වගේ කෙනෙක්ද කියලා. අපි ඇතුළන්තේ තිබෙන පාපයන් අපි දන්නවා. ඉතින් අපි හිතනවා අපි සුසු නෙමෙයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම පසුතැවිලි වෙනකොට ඒක දෙවියන් වහන්සේ එතනින් බාර අරන් අපිට නැවතත් උන්වහන්සේගේ උපස්ථානය දෙනවා. අපි නැවතත් ඒ කරුණ තුල බලමු. යා කියනවා මම ස්වාමී තාත්තේ ඔයාට විරුද්ධව දෙවියන් වහන්සේ විරුද්ධව පව කරලා තියෙනවා. මනස්තාපේ කියන්නේ ඉන්න තැන ඉඳගෙන හැන්දියාව හඬාට ඉන්න එක නෙමෙයි. හුඟක් හිතනු තමාගේ වැරද්දම ඉඳගෙන වැරදි කර දෙවියන් වහන්සේගේ සමාදානය ඉල්ලනවා. සහෝදරනි මේ පුතා අපිට කියන ඒ අවස්ථාවේ සිහිය උපදවා ඔහු මේව කියන්නේ කියලා සැලසුම් කරගෙන දෙවියන් මේ තාත්තගේ ගෙදරට එනවා. හැරිලා යනවා. එතන හිටියේ නෑ. මනස්තාපය කියන්නේ පාපේ රැඳී සිටීම නෙමෙයි. නැවත හැරීම. ආයි තාත්තගේ ගෙදරට එන එක. අපි පාපිෂ්ඨ ස්ථානෙන් අපි ඈත් වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ තිබෙනවා නම් ප්‍රශ්නයක් පාපයක් තියෙනවා නම් ඒ පාපකාරී ස්ථානෙන් ඈත් වෙන්න. ඈත්ලා දෙවියන් වහන්සේගේ පාමුලට එන්න. ඒකයි සදා පසුතැවිල්ල කියන්නේ. ඒ පසුතැවිල්ලේ දෙවෙනි කොටස තමයි මම ඔයාගේ පුතා කියලා කියන්නවත් මම වටින්නේ නැහැ. යා තාත්තට වෙලිනවා. ඔයාගේ පුතා කියලාවත් කියන්න මම වටින්නේ නැහැ. ඒ පසුතැවිල්ල වෙලා ආපහු හැරලා එනකොට අපි දකිනවා අපේ තියෙනා වූ කිලිටු. අපි පාපේම රැඳී සිටියා නම් අපේ ජීවිතේ තියෙන කිලිට දකින්නේ නැහැ. ඔයාගේ ජීවිතේ ඔයාගේ අභ්‍යන්තරේ තියෙනවා නම් කිලිටු ඒව වල තියාගෙන ඉන්න එපා. සහක් විචාරගෙන ඉන්න එපා. හංගගෙන තියාගෙන ඉන්න එපා. ඔයාගේ ජීවිතේ හංගගෙන ඒ පාපේ රැඳෙන්න එපා. කවදාවත් ඔය දෙවියන් වහන්සේගේ ගෘහයට එන්නේ නැහැ. හුඟක් හිතනවා ඉන්නවා ජීවිතේ සමාදානෙ නැහැ. ප්‍රශ්න නැහැ කියලා කියන්නේ. ප්‍රශ්න තිබ්බත් සමාදානෙ තියෙනවා. ජීවිතේ සමාදානෙ නැත්නම් මොකද දන්නවද? පාපේ ඉන්න ස්ථානෙම ඉන්න නිසා. පසුතැවිල්ල මනස්තාපය කියන්නේ ආපහු හැරෙන දුක් වීම නෙමෙයි. අනේ මගේ ජීවිතය කියලා ඉන්න එක නෙමෙයි. සහෝදරනි මේකයි මේ පුතාට උනේ. ඔව් පසුතැවිලි වුණා. ඔව් අන්ත පුද්ගලෙක්, ජරාන්ත පුද්ගලෙක්, ජරාන්ත පුතෙක්. නමුත් ඔව් පසුතැවිල්ල හැරිලා දෙවියන් මේ තාත්තා ගාවට ආවා. ඔව් කියනවා මාව දෙවියන් වහන්සේ තාත්තේ වගේ සේවකයෙක් හැටියට කරකන්න කියලා. ඒ තාත්තා ඒ වගේ අහන්න ගියෙත් නෑ. තාත්තගේ ඕනම තරවටුවකට ගැහිමකට විනිශ්චයකට ලෑස්තිලා ආපු පුතා තාත්තා කියනවා ඉස්සලාම කියන්නේ එන්න මගේ ගෙදරට එන්න වාඩි වෙන්න. සේවකයන්ට කියනවා ඉක්මනට මගේ ඕන් සලුවක් ගේන්න. මුද්දක් ගෙනත් දෙන්න. ඔහුගේ කකුල් වලට පාවහන් දාන්න. තරකල වස්තා මරන්න. තරකල වස්තා කියන්නේ එක වස්සෙක්ව හදන හොඳට. මොකද විශේෂ අවස්ථාවකදී පාටියක් දාන්න. සහෝදරනි මේ කාරණා තුනේ වැදගත් සත්‍ය නැතුළ. ඔව් සඳහන් කරන මුද්දක් දාන්න කියලා. මගේ තියෙන මුද්දක්
මුද්ද කියන්නේ ආධිපත්‍ය. මම දන්නේ මේක ආධිපත්‍යයේද යටත් කළාද කියලා. නමුත් මුද්ද කියන්නේ පරණ යුනිසමේදී ආධිපත්‍ය, තාත්තගේ ආධිපත්‍ය, තාත්තගේ පුතායි කියනා වූ සලකුණ. නැවත ඈත් වෙලා හිටපු කෙනාට ඒ තාත්තගේ පුතා කියන සලකුණ දෙනවා. අපේ දේවවචනේ සඳහන් කරනවා ඔබ එලිදරව් පොතේ බැලුවොත් සඳහන් කරනවා එලිදරව් දානමේ 7:8 සඳහන් කරනවා විශේෂ 8 දීප්තමත් වූ පවිත්‍ර වූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්නට ඇයට ලැබුණේ මේ කතා කරන්නේ කිදුණු සභාව ගැලවීම ලැබපු අය හැටියට. ඒ සඳහන් කරන්නේ යේසුස් වහන්සේගේ මනමාලියක් හැටියට තමයි ඒක ප්‍රකාශ කරන්නේ. ඒ මනමාලිය සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්න ඇයට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය කියලා. යේසුස් වහන්සේ කියන්න කැමති. මේ පුතා නැවත හැරෙනකොට ස්වර්ගික පියාණන් මේ උපමාව හැටියට ස්වර්ගික පියාණන් අපිට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් පාලදනවා කියලා. අපි කිල්ද උන්වහන්සේ සුව කරනවා කියලා. නැති කරනවා කියලා. ඔබ උතන ඉඳලා ඔබ හිතනවා නම් ඔබ සුදුස්සෙක් නෙමෙයි කියලා. දෙවියන් යේසුස් වහන්සේ කියන්න කැමති. ඔබ සුදුස්සෙක් නෙමෙයි ඇත්ත. ඒකට කමන්නේ. ඔබ පසුතැවිලා හැරෙනකොට පියාණන් වහන්සේ තාත්තා අපිව ධර්මිෂ්ඨ කරනවා කියලා. සාමාන්‍යයෙන් සපත්තු අඳින්නේ සේවකයෝ නෙමෙයි, සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. උසස් අය. ඒ තාත්තගේ තියනා වූ උසස්කම ප්‍රකාශ කරන්නට නැවත මෙයා වැටිලා ඉන්න මිනිස්සයාට පාවහන් සපයන්න. දැන් මෙයා වහලෙක් නෙමෙයි. මේ මගේ පුතා මුද්දයි වස්ත්‍රය පාවහන් තරකල වස්තා මරන්න අපි දැන් සතුටු වෙන්න ඕනේ. ඒ සඳහන් කරනවා ඒ අවස්ථාවේදී ලොකු පුතා එනවා. ලොකු පුතා එනකොට මිනිස්සු ශබ්ද කරනවා. යාට තරහයි. මේ අර සල්ලාලකම ගිය මගේ මල්ලි ඇවිල්ලා. එයා කියලා මේ උත්සවයට එන්නේ නැහැ. අපි කියනවා තාත්තා ඒ අවස්ථාවේදී ඒ තරහවට ඊටපු ඒ සහෝදරයාගේ අයියා විතර යනවා. සමහර වෙලාවට අපි හුඟක් වෙලාවට මම අහලක් තියෙනවා. මිනිස්සු දේශනා කරන ඇත්තටම නැති වෙලා හිටියේ මේ අයියා ක්‍රියා කරපු විදිහ වැරදි. සමහර චිත්‍රපට වගේ අපි හරි දුකයි. නැතිව පුත්‍රයා නැවත හැරිලා ආවා ඔක්කොම සතුටුයි. ඒ නිසා දැන් දුෂ්ටයා වෙලා ඉන්නේ අයියයි කියලා. නෑ මේ කතන්දරේ වීරය අයියවත් මල්ලියවත් නෙමෙයි තාත්තයි. මේ තාත්තා ගැන කියන්න තමයි මේ උපමාව කියන්නේ. තාත්තගේ හදවත අපිට පෙන්눔 කරන්නයි. අයියා මල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. පුත්‍රයා අනිවාර්යෙන් සල්ලාලෙක්. බාල පුත්‍රයා ලොකු පුතා විශ්වාසවන්ත ධර්මිෂ්ඨෙක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක කවුරු දේශනා කරත් දේවවචනේ අනුව අපි දක්නා මේක ඇත්ත කියලා. සමහර වෙලාවට අපි මෙවැනි බහල බොළඳ විදියට දේවවචනේ බලනවා. මෙතන කතා කරන්නේ තාත්තා ගැන. තාත්තා මේ පුතා මේ ලොකු පුතා තරහින් ඉන්නේ සාධාරණ තරව. ගිහලා කියනවා. නමුත් ඔහු උත්තර දෙන්නේ 29 වෙනි වගන්තියේ මෙපණ අවුරුදු ගානක් ඔබට මම සේවය කළා. කවදාවත් ඔබේ ආඥාවක්වත් කඩ කරේ නැහැ. මේ ලොකු පුතා කියන දේ මේ ලොකු පුතාගේ ධර්මිෂ්ඨකම ගැන කියන්නේ. මම අවුරුදු ගානක් වාට සේවය කරා. කවදාවත් වගේ කණයක්වත් කඩ කරේ නැහැ. එසේ නමුත් මේ මාගේ මිත්‍රයන් සමග ප්‍රීති වෙන්න ඔබගේ එළු පැටවෙක්වත් කිසි කලෙක ඔයා දුන්නේ නැහැ. නමුත් අර සල්ලලකම ගියා මගේ මල්ලි ආවම තරකර වස්නා මැරුණා. මගේ තරහව සාධාරණයි. මම එකඟ වෙනවා. නමුත් තාත්තගේ ප්‍රකාශය හරි අලංකාරයි. තාත්තගේ ප්‍රකාශය හරිම අලංකාරයි. සහෝදරනි අපිට මතක් වෙන්න ඕනේ මේ පුද්ගලයා මේ ලොකු පුතා මේ සඳහන්ට තාත්තා කියනවා ඔය හැමදාමත් මාත් එක්ක හිටියා. මේ ඔක්කොම වස්තු ඔයාගේ. මේක මේ තුනෙන්
දෙපංගුවම ඔයාගේ. මොකද තුනෙන් එක පංගුවක් පුතාරංග පොඩි පුතාරං කියන්නේ. මේක ඔයාගේ. නමුත් මතක තියාගන්න. මගේ පහළ පුතා මැරිලා හිටියේ දැන් ජීවත් වෙනවා. මම සතුටු වෙන්න ඕනේ. අපි සතුටු වෙන්න ඕනේ නැද්ද? නැති වෙච්ච කෙනෙක් දැන් සම්ම වෙලා. සහෝදර සහෝදරනි, සමහර වෙලාවට ඔබ උතන ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඔබ යේසුස් වහන්සේ නොදන්නා වූ සල්ලාල කමේ ඉන්න මිනිස්සුත් යේසුස් වහන්සේ කියන කියන්නත් ලැජ්ජයි. මොකද ඔයා කැමති නෑ. ඒ කරන වැඩ නිසා. ඔයා හිතනවා එයා ධර්මිෂ්ඨයි කියලා. නමුත් ඔයා විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරන්නේ තාත්තා, අපේ ස්වර්ගික තාත්තා. අපේ ස්වර්ගික තාත්තා කවුරු හැදිලා ආවත් පිළිගන්නවා. නමුත් ඒක රහයි ධර්මිෂ්ඨ මිනිස්සුන්ට අසාධාරණයි කියලා. නෑ. මේ ධර්මිෂ්ඨ පුතාට තුනෙන් දෙපංගුවක් වෙනවා. ඔයා ධර්මිෂ්ඨ නම් දෙවියන් වහන්සේ ඔයාට ආශිර්වාද කරනවා දෙගුණයක්. ඔයාට මේ ලෝකෙත් ආශිර්වාද තියෙනවා. ස්වර්ග රාජ්‍යයට ආශිර්වාද තියෙනවා. යේසුස් වහන්සේ අපිට කියන්න බලන්නේ මේක අසාධාරණයක් හෝ සාධාරණයක් ගැන කියලා නෙමෙයි. තාත්තගේ හදවත ගැනයි කියන්න හදන්නේ. සහෝදර සහෝදරනි, අපේ පියා, අපේ තාත්තා අපිට කොතරම් ප්‍රේම කරනවද කියලා. දේවචනේ කියනවා උන්වහන්සේ ඒක ජාතික පුත්‍රයාණන් දෙන තරමට අපිට ප්‍රේම කරා. සහෝදර සහෝදරනි, මේ තාත්තා නැති වෙච්ච පුත්‍රයාව පිළිගත් ආකාරයට මේ ලෝකේ ඕනම සල්ලාලෙක්ව පිළිගන්න උන්වහන්සේ ලෑස්ති. සහෝදර සහෝදරනි, මතක තියාගන්න. අද තාත්තලාගේ සම්බරණ දවසේ තාත්තලට වදන දුක් පසුතැවිලි වෙලා නැවත හැරෙන්න. සහෝදර සහෝදරනි, ඔය විශේෂයෙන් තාත්තලා ඔබගේ පවුලේ වගකීම ගන්න. ඔබ ඔබේ ජීවිතයේ විනාශ කරගෙන ඇති සමහර විට. ඔබ අමාරු තත්ත්වයට පත් වෙලා ඇති. නමුත් දෙවියන් වහන්සේ බලන් ඉන්නේ ඔබ හැරෙනකම්. හැරිලා ඔබගේ ජීවිතයේ ඔබ කරපු වැරදි හරි ගස්සන්න පටන් ගන්න. හැරිලා එන්න පටන් ගන්නකොට ඔබට තේරෙයි ඔයාගේ ජීවිතයේ තියන්නා වූ දුර්ලභකම්. ඒක දෙවියන් වහන්සේට බාර දීලා ඔයා කතා කරන්න විතරයි ඕනේ. ඊටු එක අපේ තාත්තා, අපේ ස්වර්ගික තාත්තා බාර අරන් අපි වෙනස් කරන්නේ. අපේ ස්වර්ගික තාත්තා බලන් ඉන්නේ මේ ලෝකේ පිය පදවිය ලබා දුන්නා අය නැවත හැරිලා උන්වහන්සේ වෙතට එන්න. ඔබ ප්‍රඥාවන්ත, බලවත්, ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න. ඔබේ දූවරු බලන් ඉන්නේ ශක්තිමත් තාත්තා කෙනෙක්. අපිව ආරක්ෂා කරන තාත්තා කෙනෙක්. පුත්තු බලන් ඉන්නේ ඔවුන්ගේ ජීවිතේ ගොඩනංවන්න හොඳ චරිතයක් දිහා බලන් ඉන්නේ. ඔබට පුළුවන් එක වෙනස් කරන්න. සහෝදරනි, අද අපේ සමාජයේ තාත්තලාව පාවිච්චි කරන්නේ මෝඩ හැටියට. චිත්‍රපටිවල මෝඩ වැඩ කරන, මෝඩ කතා කරන හැටියට. දෙවියන් වහන්සේ දේවචනේ සඳහන් කරන්නේ, පෙන්නුම් කරන්නේ ප්‍රේමාන්විත පියෙක් කියලා. ඒක ලොකු ප්‍රකාශයක්. ඒ කතා කරන්නේ ප්‍රේමාන්විත මවක් හැටියට නෙවෙයි. ප්‍රේමාන්විත පියෙක් හැටියට. ඒකට හේතුව ශක්තිය, බලය, ආදරය, ප්‍රේමය, ආරක්ෂාව ඔක්කොම තියන්නා වූ පියෙක්. එවැනි පියෙක් තමයි ඔබ විය යුත්තේ. ඔබ නිකන් සල්ලි හම්බ කරන කෙනෙක් නෙවෙයි විතරක් නෙමෙයි. ඔබ බලවත් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. මම කියන්නේ ඔබ පියවරු මව්වරුන්ට වඩා වැදගත් කියලා. අද සමාජයේ තාත්තලව එවැනි තත්වයකට පත් වෙලා තියෙන්නේ, පහත් තත්වයකට පත් කරලා තියෙන්නේ. සමහර විට ඒක සාධාරණ වෙන්න පුළුවන්. සමහර තාත්තලා ක්‍රියා කරන විදිය. නමුත් දෙවියන් වහන්සේට ඕනේ උන්වහන්සේ අපට ප්‍රේම කළාත් මෙන් අපේ පියවරු වෙන්නටයි. මව්වරුනි, ඔබට හොදන්න. ඔබේ ස්වාමි පුරුෂයා, ඔබේ දරුවන්ගේ පියා ඔබ උසස් කරන්නේ නැත්නම් ඔබ දේව නිග්‍රහය කරන්නේ. ඔබේ ස්වාමි පුරුෂයා උසස් කරන්න. යාට යුතු ස්ථානය ඔබ උසස් කරන්න. ඔබ ඔයාව උසස් කරලා යාව යුතු ස්ථානයට තබන්නට ඔබ උපකාර වෙන්න ඕන. ඔබ නිමගක් වෙන්න ඕන. දූ දරුවනි, ඔබේ පියවරුන් සහ මව්වරුන්ට ගෞරවය කරන්න. මේ අනේ පමණයි ආශිර්වාදයක් ඇතුළත් කරලා තියෙන්නේ.
ඔබේ මේ ලෝකයේ කාලය බොහෝ වන පිණිස ඔබේ මව්සා පියාට ගෞරවය කරන්න. ඔබේ පියා කොයි වගේ කෙනෙක් වුණත් ඔබ විනිශ්චය කරන්න යන්න එපා. ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ ඔබේ පියාට. සහෝදර සහෝදරනි, දේව වචනේ සඳහන් කරන්නේ ඒකයි. ඔබ දේව වචනයට කීකරු වෙනවා නම් ඔබ ඒ ගෞරවය කරන්න ඕනේ. ඔබේ පියාට ඔබ කතා කරේ නැත්තම් මොනාරි යහපත් දෙයක් කරේ නැත්තම් අද දවසේ යමක් කරන්න, කෝල් එකක් හරි දෙන්න. තාත්තට කතා කරන්න. අද තීරණයක් ගන්න. ඔබට අසාධාරණයක් වෙච්ච තාත්තා කෙනෙක් ඉන්නවා නම් අද පටන් ගන්න ඒ කැඩුණු සම්බන්ධතාවයේ ගොඩනගන්න ඔබ. මොකද ඒක ඔබේ යුතුයකම. පියවරු මේ සමාජයේ විනාශ වෙමින් පවතින්නේ. ඔබේ තාත්තලා උස්සන්න. තාත්තලා ගැන හොඳ කියන්න. තාත්තලා ගැන වීරු කරන්න යන්න එපා. සහෝදර සහෝදරනි, ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ පියවරු තබලා තියෙන්නේ. උන්වහන්සේ ප්‍රේමාන්විත පියෙක් නිසායි. අද පියවරුන්ගේ දිනය. ඒ පියවරුන්ගේ දිනය. අපි දෙවියන් වහන්සේට ස්තුති වන අවස්ථාවේදී අපි තීරණයක් ගමු. අපේ පියවරුන් අපි ඔසවනවා. අපේ පියවරුන් අපි ශක්තිමත් කරනවා. අපේ ස්වාමි පුරුෂයන් අපි ශක්තිමත් කරනවා. මේ සමාජයේ පියවරු ශක්තිමත් වන තරමට පවුල ශක්තිමත් වෙනවා. පවුල ශක්තිමත් වන තරමට අපේ පවුලෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය සමාජයේ දකින්න යනවා. සහෝදර සහෝදරනි, අපි දෙවියන් වහන්සේට අපේ ජීවිතය බාර කරමු. අපි උන්වහන්සේගෙන් ලබන පියවරුන්ගේ දිනේ ඒ අකීකරු පුත්‍රයා හා සමානව ඒ පියා ඒ දරුවා පිළිගත්තා වගේම අපේ පියා ස්වර්ගීය පියා අපි හැරෙනකම් බලන් සිටිනවා. ඔබේ ජීවිතයේ යම් කිසි ඈත්වීමක් තිබෙනවා නම් මේ පියවරුන්ගේ දිනේ අපි දෙවි පියාණන් වහන්සේ වෙතට නැවත හැරෙමු. උන්වහන්සේ අතේ මුදුවක්, සධර්මිෂ්ඨකමේ සලුවක් අපිට වහන් පළඳා ස්වර්ග රාජ්‍යයේ ලොකු ප්‍රීතිඝෝෂයක් තිබෙන්න. දෙවචනේ සඳහන් කරනවා එක පව්කාරයෙක් හැරිලා ස්වාමීන් වහන්සේ වෙතට එනවා නම් ස්වර්ග රාජ්‍යයේ මහත් ප්‍රීතිඝෝෂයක් තියෙනවා කියලා. සහෝදර සහෝදරනි, හැරෙන්න. එතන ඉන්න එපා. පාපකාරී ස්ථානයේ ඉන්න එපා. හැරිලා අතහැරලා එන්න. අකීකර පුත්‍රයා කරා වගේ අතහැරලා එන්න. සිහිය උපදවලා අතහැරලා එන්න. ස්වාමීන් වහන්සේගේ නිවසට එන්න, ගෘහයට එන්න, උන්වහන්සේගේ දරුවොත් එක්ක සම්බන්ධ වෙන්න. දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරනවා. නැවතත් ඔබේ දරුකම උන්වහන්සේ ඔබට දෙනවා. කාටවත් ඒ වචනේ සඳහන් කරනවා. උන්වහන්සේගේ දරුවෝ කාටවත් උන්වහන්සේගේ අතින් උදුරන්න බැහැ කියලා. ඔබ සුරක්ෂිතයි උන්වහන්සේ තුළ. නමුත් ඔබ එන්න ඕනේ. ස්වාමීනි, අපි වහන්සේගේ දෑතට පාර කරමු. යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ පියවරුන්ගේ දිනේ අපි සියලු දෙනෙක්ම, විශේෂයෙන් සියලු පියෙක් යේසුස් වහන්සේගේ දෑතට පාර කරනවා. සියලු මවක්, සියලු දරුවෙක්, සියලු පවුලක්. අපේ ආශිර්වාදය අද දිනේ පටන් ඉදිරියේදී විඳුනා වූ සම්බන්ධකම්, කැඩුනා වූ සම්බන්ධකම් සුව කරන්න දේවානුග්‍රහය පියාණන් වහන්සේගේද, පුත්‍රයාණන් වහන්සේගේද, ශුද්ධාත්මයන්න් වහන්සේගේද අනගි වූ බලවත් වූ ප්‍රේමාන්විත වූ නාමය ඔබට ලැබේවා කියලා. ආමෙන්. අපිට ආදරය කරන දෙවි පියාණනි, අපි ඔබ වහන්සේගේ පාමුලට දුවගෙන එනවා. ස්වාමිනී, අපේ ජීවිතය ඔබ වහන්සේගේ අතේ මැටි පිටක් වගේ තිබෙනවා. ස්වාමිනී, ඔබ වහන්සේ අපිව කඩලා බිඳලා අලුත් භාජනයක් හදන්න
ඔබ වහන්සේගේ හදවතේ තියෙන ඒ ලස්සන හැඩය ස්වාමිනී අපි තුලින් මවන්න. ඔබ වහන්සේ මේ පොළවේ අත්තිවාරම් දාන්නට කලින් ඔබ වහන්සේ අපිව නමින් දැනගෙන සිටියා ස්වාමිනී. අනේ ස්වාමිනී ඒ සැලැස්ම අපේ ජීවිතයේ ඉෂ්ට කරන්න. අපේ කැමැත්ත අපි යටත් කරනවා යේසුනි. ඔබේ කැමැත්ත කරන්න. ආමෙන්. මාව කඩන්න මාව විඳින්න ස්වාමිනී ඔබ වහන්සේ කැමති විදියට මාව හදන්න මම බාහිර වෙනවා ඔබ වහන්සේගේ අතට මට වේදනාවයි ස්වාමිනී ඒත් යේසුනී ඔබගේ අතේ ඔබ කැමති විදියට මාව හදන්න ස්තුති වේවා